ආයිබෝන් පුතේ අපි අද ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ 11 ශ්‍රේණියේ මේ සැරේ විභාගයට යන්නේ ළමයින්ට විතාම වැදගත් උපකරණයක් පිළිබඳව විදුලි ආශ්‍රිතව සමහරලාට විභාග පේපර් එකේ මේවා තියෙනවා පුතේ මේ උපකරණේ මම ඔබට ගෙනත් තිනවා පෙන්නන්න. ඒ උපකරණේ ගෙනත් තිනවා පෙන්නන්න. ඔබට පේන මෙන්න මේ උපකරණේ. මේ උපකරණ ඔබ ඕන තරම් දැකලා තියෙනවා මේ ඔය මේ විදුලි උපකරණ වල මේවා සවි කරලා තියෙනවා. හොඳේ මේ උපකරණය ගොඩාක් වෙලාවට මතක තියාගන්න අපි පාවිච්චි කරන ඕගන් වල මේක තියෙන්න පුළුවන්. පවර් පැක් එකක මේ විදිහ ආකෘති මේ විදිහ උපාංග තියෙන්න පුළුවන්. Java උරුමක් කියන්නේ පවර් පැක් එකක්. මේ විදිහ උපාංගයක් තියෙන්න පුළුවන් පුතේ මේ හෑන්ඩ් ෆෝන් චාර්ජර් එකක ආරෝපකයක. තේරෙනවනේ ආරෝපකයක තියෙන්න පුළුවන්. එතකොට මේ විදිහ උපාංගයක් අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ විදිහ උපාංගයක් අපි කියන්නේ මේකට කියන්නේ ට්‍රාන්ස්ෆෝමර් එකක් කියලායි ගෙදරදී කියන්නේ. ඉස්කෝලේදී කියන්නේ ට්‍රාන්ස්ෆෝමර් එකක්. તો ට්‍රාන්ස්ෆෝමර් එකක් අපිට අතිශය වැදගත් වෙනවා විදුලියේ යම්කිසි මිනුමක් වෙනස් කරගන්න භාවිතයට පෙර. තේරුණානේ? භාවිතා කරන්න අපි යම්කිසි මිනුමක්. ඒ මිනුම තමයි විභවාන්තරය. මේ කියන පරිණාමකය නැත්නම් මේකට කියන ට්‍රාන්ස්ෆෝමරය සිංහලෙන් අපි කියන පරිණාමකය. ඒකේ ප්‍රධාන කාර්යය තමයි විභවාන්තරය අඩු වැඩි කර ගැනීම. විභවාන්තරය අඩු වැඩි කරගන්න මේ උපාංගය කොහොමද හදලා තියෙන්නේ? ඒකේ ඔබට පේනවා මම මේ අල්ලන මෙන්න මේ පෙන්නන මෙන්න මේ මූණතේ. අන්තවට එල්ලන් වෙලා පෙන්නන මෙන්න මේ තියෙන මූණතේ මේ තියෙන්නේ ඊටාම තුනියට තියෙන මෘදු යකඩ පතුරු ටිකක් පොදේ මේ තියෙන්නේ. මේ තියෙන මෘදු යකඩ පතුරු ටිකක්. ඒ පතුරු මිටියක් අරගෙන මේ මිටියක් හදාගෙන තියෙන්නේ. ඒ මිටිය තුල හැදෙනවා ඔබට මම ආපහු පෙන්නන්නම්. ඒ මිටිය තුල හැදෙනවා මෙන්න මෙහෙම මෘදු යකඩ පතුරු වලයක් හැදෙනවා. මේ තියෙන මෘදු යකඩ පතුරු වලය මේ වටේට පේන්නේ ඔබට. මෘදු යකඩ පතුරු වලය මැද දඟර දෙකක් දාලා තියෙනවා. මේ තියෙන එක දඟරයක්. මේ තියෙන එක දඟරයක් මෙන්න මේ රතු වයර් එක්ක සම්බන්ධ කරලා. හරිද? ඊළඟට අනිත් දඟරය දාලා තියෙනවා. ඒ දඟරය දාලා තියෙන මේ රතු වයර් එක තමයි ඔබට මම පෙන්නන්නේ. රතු වයර් එක දඟරයක් තමයි රතු වයර් එක හා සම්බන්ධ දඟරය. රතු වයර් එකේ පොටවල් දෙකක් ඔබට පේන්නේ. ඊළඟ පොටවල් ටික දාලා තියෙනවා මේ කහ පාටට එහෙම පේන පොටවල් ටික එතන පොටවල් ගොඩක් තියෙනවා ඒක දාලා තියෙනවා ඊට පහලින් තියෙන දඟරයට මෙන්න මේ දඟරේ මේ තියෙන මෙන්න මේ දඟරේ දඟර දෙකක් මේකේ තියෙනවා එතකොට මේ දඟර දෙකක් ඒකේ තියෙන සාමාන්‍යයෙන් අපි කතා කරන මේ වයර් වල තියෙන කම්බි දඟර නෙමෙයි පුතේ මේව නෙමෙයි තියෙන්නේ මේ කම්බි පොටවල් නෙමෙයි තියෙන්නේ අපි ඒකට පාවිච්චි කරනවා පරිවර්ණය කළ සන්නායක රැහැන්. අපි ඒවට කියන කොයිල් කම්බි. පරිවර්ණය කළ කම්බි දඟර. පරිවර්ණය කළ තඹ සන්නායක රැහැන් පාවිච්චි කරනවා කොයිල් කම්බි. ඒක අරගෙන ඒක ඔතලා තියෙන්නේ. ඒ ඔතල ගත්තපු මිටියක් තමයි මිටි දෙකක් තමයි මේ පාවිච්චි කරන්නේ. මේ උපාංගයේ අපි කරන්නේ එක දඟරයක කරන්ට් එක යවලා විදුලි ධාරාවක් යවලා දැන් මෙන්න මේ රතු එක කියලා පුතේ රතු එකෙන් තමයි යවන්නේ. රතු එකෙන් විදුලි ධාරාවක් යවලා ප්‍රතිවිරුද්ධ දඟරේ අනිත් දඟරේ තියෙන මේ අග්‍රවලින් ඊට වඩා වෙනස් වෙච්ච විදුලි ධාරාවක් ලබා ගන්න පුළුවන්. මේ කියන්නේ විදුලි ධාරාවේ වෙනස තියෙන්නේ විභවාන්තරය වෙනස් කර ගන්න පුළුවන්. රතු වයර් එකෙන් සපයන විදුලි ධාරාවේ වෙනසක් ඇති කර ගන්න පුළුවන්. අපි අවුට්පුට් එක නැත්නම් පාවිච්චි කරන විදුලිය වෙනස් කර ගන්න පුළුවන්. තේරෙනවනේ? දැන් මම මේක අඳිනකොට අඳින්නේ ඒක අඳින්න යනවා මම දැන් පුතේ ඔබත් එක්ක. හරිද? ඔබත් එක්ක අඳින්න යනවා. ඒ අඳින්න යනකොට අපි බලමු කොයි වගේද කියලා ඒක සාකච්ඡා වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි පුතේ අපි ඒක අඳින්නේ. හරි? ඉන්න වයර් එක පැටලෙනවා පුතේ. රයිට්. එතකොට දැන් ඒක අඳින්න යනකොට අපි අඳින ඉස්සල්ලාම මෙන්න මේ කම්බි රාමුව. අපේ මාතෘකාව තියෙන්නේ පරිණාමක ක්‍රියාව. පරිණාමක ක්‍රියාව. ක්‍රියාව වගේම අපිට වැදගත් පරිණාමක ක්‍රියාවයි විවූහයයි. විවූහයයි වැදගත්. මේක තමයි අපේ මාතෘකාව. අපි විවූහය ගමු මේ පැත්තට. හරිද? මේ පැත්තට අපි ගමු ව්‍යූහය. ක්‍රියාව යහ පැත්තට ගමු. මේක දෙකට බෙදා ගමු. මේ පැත්තට අපි ගමු ව්‍යූහය. ඒක අඳිනකොට කරන්න පුතේ මෙන්න මේ විදිහට අපි පෙන්වනවා කම්බි රාමුව. ඕන්න පෙන්වුවා කම්බි රාමුව.
කම්බිරාමු නෙමෙයි පුතේ මොනවාද? මෘදු යකඩ පතුරු වලය. මේ මෘදු යකඩ පතුරු වලය පෙන්නේ. පුංචි සංකේතයක් අඳගමු. මේක හරියට මේ විදිහට මඳින්න අපි ඕනේ නැහැ. මේක පුංචි සංකේතයක් අපි අඳගමු. මෘදු යකඩ පතුරු වලය මෙන්න මේ පේන වලය තමයි මම ඔය ඇඳේ මේ පැත්තෙන් පෙන්නන්නම්කෝ. ඔබට නිදහස්නේ. ඔන්න මේන්න මේ පේන වලය තමයි මම ඔය ඇඳලා තියෙන්නේ. ඒ වලයත් එක්ක ඔබට තේන්න ඕනි මේ දඟර දෙක අපි මේකට සම්බන්ධ කරනවා. මේකට සම්බන්ධ කරන ඒ දඟර දෙක අපි මේ කියන පොටවල් මෙන්න මේ කියන මෘදු යකඩ පතුර හරහා සම්බන්ධ කරනවා මේ විදිහට. මේන්න මෙහෙම. එක දඟරයක් මෙහෙම ආවා. මේකේ සම්බන්ධ වෙලා එහා පැත්තෙන් ගියා, උඩින් ආවා, එහා පැත්තෙන් ගියා. ওই විදිහට අපිට සම්බන්ධ කරන්න පුළුවන්. හරිද? ඔන්න ඔහොම. මේක දඟරයක්. මේ දඟර දෙකෙන් එකක් තමයි අපි ඔය පෙන්නන්නේ. ඒ දඟරයත් එක්ක කිසිදු සම්බන්ධයක් නැහැ අනිත් දඟරේ. මම මේ අඳින්නේ පරිණාමකයක විවූහය. ඒක හැදිලා තියෙන විදිය මහා මාරු දෙයක් නෙමෙයි පුතේ මේ. හරිද? මේකේ තියෙන මෘදු යකඩ වලය මේ තියෙන්නේ මෘදු යකඩ වලය. මේ තියෙන මෘදු යකඩ වලය. මේ තියෙන්නේ දඟරයක් පරිවර්ණය කළ කම්බි දඟරයක්. ඒ කියන්නේ ෂෙලක් මැලියමක් දාලා තියෙන දඟරයක්. ඒකේ පොටකින් පොටකට ස්පර්ශ වුණාට විදුලිය මේ කාන්දු වෙන්නේ නැහැ පුතේ. විදුලිය ලුහුවත් වීමක් වෙන්නේ නැහැ. විදුලිය කෙටි මාර්ගයක් ඔස්සේ ගලනවා කියන මේ ලුහුවත් වීම වෙන්නේ නැතු යනවා. මොනවද අපි ඒකට කියන්නේ පුතේ? ෂෝට් කරන්ට් වෙනවා. ෂෝට් වෙනවා කියන්නේ කරන්ට් ෂෝට් එකක් කියන්නේ. එහෙම එකක් වෙන්නේ නැහැ මේකේ. ආර මැලියම් ගාලා තියෙන කම්බි දඟරයක් නිසා. ඒ විදිහ එකක් මේකෙත් ඔතනවා. ඒක ඔතනකොට ඒක මෙහෙම ඔතනකොට ඔතනලා ඒකෙත් ගන්න පුතේ මේ අග්‍ර දෙකක්. අග්‍ර දෙකක් ගන්න පුළුවන් මෙතනට සම්බන්ධ කරලා තව අග්‍රයක් ගත හැකි මෙතනට සම්බන්ධ කරලා තව අග්‍රයක් මේකේ වගේ. මේක ඔබට පේනවා මේ කහ පාට අග්‍ර ගොඩක් තියෙනවා මේ. කහ පාට දෙකයි රෝස මේ අලු පාට එකකුයි මේ. තව කපලා ආලක් තියෙනවා මේ. අග්‍ර වගේක් කපලක් තියෙනවා. අග්‍ර තුනක් කපලා තියෙනවා. මේක ටිකක් තේරෙනවනේ. අපි ඒ නිසා මේකේ දෙකක් විතරක් ගමු පුතේ. නිකන් පටල ගන්න ඕනේ නැහැ නේද? මේක දෙකක් විතරක් ගමු. හරිද? ඔහොම ගමු. එතකොට මේකේ මේ තැන් වලට ඕනනම් සම්බන්ධ කරලා ගන්න පුළුවන්. එයත් එක්ක මෙයා, එයත් එක්ක මෙයා, එයත් එක්ක මෙයා, එයත් එක්ක මෙයා එහෙම ගන්න පුළුවන්. මෙහෙම ගන්න පුළුවන්. අපි ඒවා එච්චර සලකන්න එපා. මේ අග්‍ර දෙකක් විතරක් ගමු. ඔබ දන්නවද? මේ අග්‍ර දෙකෙන් එකකට අපි විදුලි ධාරාවක් සපයනවා. ඔබ තීරණය කරන්න මේකේ කොයි එකටද විදුලිය සපයනව ඇත්තේ? බාහිර අපේ ගෙදර තියෙන ගෘහ විදුලිය මේකට සපයන්න ඕන. සපයන ගෘහ විදුලිය මතක තියාගන්න ප්‍රත්‍යාවර්ත ධාරාවක් සඳහා පමණයි මේක උපාංගය ක්‍රියාත්මක වෙන්නේ. සරල ධාරාවක් සඳහා ඵලදායී නැහැ. ඵලදායී නැහැ. තේරුණානේ? ඒ කියන්නේ ඔබට ඊළඟ නිබන්ධනයක් ඔබට හම්බ වෙනවා. ඒ නිබන්ධනයේ පුතේ ගෙනියන්න. ඒකේ තියෙනවා ඉලෙක්ට්‍රොනික විද්‍යාවට අදාළ තොරතුරු ටිකක්. ඒකට අදාළ මූලික පසුබිමේ තොරතුරක් තමයි මම මේ කියන්නේ. ටියුට් එකෙත් මේවා තියෙනවා. ඊට අමතරව මේ අද දෙන දේවල් පුංචි අදහසක් දාගන්න. ඒ නිසා මේ පරිණාමකයේ ව්‍යුහය ඇතුලේ අපි එක දඟර දෙකෙන් එකකට ප්‍රත්‍යාවර්ත විදුලිය සපයන්න ඕනේ. අපි හිතමු මෙන්න මේකට මේ තියෙන පුතේ රතු අග්‍ර ප්‍රත්‍යාවර්ත ගෘහ විදුලිය සපයන අග්‍ර දෙක. මේකෙන් අපි කෙලීම සම්බන්ධ කරන්නේ 230 වෝල්ට් 230 විදුලි ධාරාවක් තමයි මේකේ දෙන්නේ. විභවාන්තරයේ වෝල්ට් 230ක් තියෙන අපේ ගෙදර ප්‍රත්‍යාවර්ත ධාරාව දෙනවා. අපි ඒක මෙහෙම ලියනවා මෙතන. අපි ලියනවා මෙන්න මේ විදිහට මෙහෙම රවුමක් දාලා ප්‍රත්‍යාවර්ත කියලා දාලා මේකේ ලියනවා අපි තොරතුරු ටික මේ සපේන විදුලි ධාරාව එහෙම ගලන්නත් පුළුවන්. ඒ අතර ගලන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ විදුලිය මේ අතර ගලන්නත් පුළුවන්. ඒ නිසා විදුලි ධාරාව මෙහෙම දෙපැත්තටම ගලන්න පුළුවන්. අපි I කියලා දානවා දෙපැත්තටම. ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාව සැපයමු. ඒ සපයපු විදුලි ධාරාව මේකේ ඔහොම යනකොට හරි ධාරාව ගලාගෙන යනකොට විභවාන්තරය ඒ විභවාන්තරයේ තීරණය වෙන්නේ මේ කියපු දඟර පොට ගණන මත. මේකේ තියෙන පොට ගණන n එහා පැත්තේ තියෙන පුතේ මේ විදිහටම පොට ගණන මුදියකට කියන එක තව මෙහාට ගමු නේ පුතේ. හරිද? මේකේ මේ තියෙන්නේ මෘදු යකඩ හරය. මෘදු යකඩ හරය. මෘදු යකඩ හරය මේ තියෙන්නේ. හරි. එතකොට දෙපැත්තට අපි තොරතුරු දාගන්න එපා. මේ පැත්තේ තියෙන පුතේ මේ දඟරය දෙවෙනි දඟරයක්. ඒක මේ පළවෙනි දඟරේ මේ දෙවෙනි දඟරේ මේ තියෙන්නේ. ඒ දඟරේ තියෙන මේ දඟර දෙකෙන් එකක්. අනිත් දඟරේ ඒකෙත් පොට ගණනක් තියෙනවා. n කියන්නේ පොට ගණන. එතකොට අපි ව්‍යුහය ගැන කතා කරනකොට අපිට වැදගත් මේ n කියන්නේ පොට ගණන. n කියලා කියන්නේ පොට ගණන. පොට ගණන.
පොට ගණන අපි මුලින්ම විදුලිය සපයන මූලික දඟරය සහිත ඒ පරිපතයට අපි කියනවා ප්‍රධාන පරිපතය. ප්‍රධාන පරිපතය. ඒ ප්‍රධාන පරිපතයේ මේ දඟරයට කියනවා ප්‍රයිමරි කොයිල් එකක් කියලා. ඒ නිසා අපි මේකට P කියලා දාමු. P කියන්නේ අපි මුලින්ම විදුලිය සපයන එක්කෙනා. ඒ නිසා ප්‍රාථමික දඟරය මේ ප්‍රාථමික දඟරයේ පොට ගණන NP මේ තියෙන්නේ දෙවෙනි දඟරයේ සම්බන්ධ පරිපතයක S කියලා දාගමු. එතකොට ඒ තියෙන්නේ දෙවෙනි දඟරයේ ද්විතීයික දඟරයේ සෙකන්ඩරි කොයිල් එකේ පොට ගණන NS. පොට ගණන වෙනස් වුණොතින් ප්‍රාථමිකයට වඩා ද්විතීයිකයේ පොට ගණන අඩු හෝ වැඩි වුණොත් මේකෙන් හටගන්න ප්‍රේරණය වන විභවාන්තරය මෙන්න මේ දෙකලවර තියෙන මේ ලක්ෂ දෙක අතර තියෙන වෝල්ටේජ් එක ඒකත් ප්‍රත්‍යාවර්ත ධාරාවක්. හොඳේ එහෙට මෙහෙට ගලන්න පුළුවන්. ධාරාව ප්‍රත්‍යාවර්තමයි. විභවාන්තරය පොට ගණන මත වෙනස් වෙනවා. මෙතන තියෙන විභවාන්තරය VP. එතන තියෙන ප්‍රේරණය වෙන විභවාන්තරය අපි එකට කියනවා VS. පොට ගණන NS විභවාන්තරය ප්‍රේරිත විභවාන්තරය ප්‍රේරිත විභවාන්තරය VS. VP මත VS, NP මත NS. NP වලට ගැලපෙන ධාරාව විභවාන්තරය ලබා දුන්නාම දෙවෙනි දඟරේ පොට ගණන මත මේ විභවාන්තරයක් හට ගන්න පුළුවන්. පොට ගණන අඩු වෙනකොට විභවාන්තරය මොකද වෙන්නේ? විභවාන්තරය අඩු වෙනකොට මෙයාට වඩා එතන අඩු නම් විභවාන්තරය අඩුයි. මෙතනට වඩා මෙතන විභවාන්තරය අඩුයි. පොට ගණන මෙයාට වඩා මෙතන වැඩි වුණොත් මේකේ පොට ගොඩාක් දැම්මොත් හැදෙන විභවාන්තරය වැඩි. මේ පොට ගණන අඩු වුණොත් ඔබට පේන මේක නිකන් සමානව වගේ තියෙන්නේ. අපි නිසා මේක තර්කයේ වෙනම දාගමු. මේ පොට ගණන වැඩි වුණොත් එහා පැත්තට වඩා ප්‍රාථමිකයට වඩා ද්විතීයිකයේ පොට ගණන වැඩි වුණොත් ප්‍රේරිත විභවාන්තරය වැඩි වෙනවා. විභවාන්තරය වැඩි වුණාට මතක තියාගන්න මේ දෙපැත්තේ තියෙන ජවය මේ පැත්තේ තියෙන මේ දඟරේ තියෙන ජවයයි මේ දඟරේ තියෙන ප්‍රාථමික දඟරේ ජවය P දඟරේ ජවය කියන්නේ P නේ පුතේ. ජවය අපි හොයන්නේ Vi කියන මිනුම. ජවය මේ ද්විතීයික දඟරේ ජවයත් එක්ක මෙන්න මෙයාගේ තියෙන ජවය සෙකන්ඩරි ද්විතීයික දඟරේ ජවයත් එක්ක ඒ කියන්නේ P යගය Vi යගය සමානයි. ප්‍රාථමික දඟරේ ජවයයි ද්විතීයික දඟරයයි මේ ජවයයි සමාන වෙනවා පුතේ. මෙයා කාර්ය කරන ශීඝ්‍රතාවයටම තමයි යත් කාර්ය කරන්නේ. මෙයා කාර්ය කරන ශීඝ්‍රතාවයට වඩා එයා කාර්ය කරන ශීඝ්‍රතාවය වැඩි වෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ. කාර්ය කිරීමේ ශීඝ්‍රතාවයේ ජවය දෙන්නගේ සමානයි. සමාන නිසා ජවය හොයාගන්න සමීකරණයේ Vi මේ පැත්තටත් Vi අපි ගත්තොත් හරිද? මේකේ සම්බන්ධයක් ගන්න පුළුවන් විභවාන්තරය වැඩි වෙන වෙලාවකදී ද්විතීයිකය වැඩි වෙන වෙලාවකදී මේ ප්‍රතිඵලය සමාන කරගන්න ධාරාව අඩු වෙනවා පුතේ. ගුණිතයේ ප්‍රතිඵලය සමාන කරගන්න නම් මේ ජවය කියන එක සමාන කරගන්න නම් විභවාන්තරයේ Vs වැඩි වුණොත් මේ පැත්තට වඩා මේ V වලට වඩා ඒ V වලගේ වැඩි වුණොත් පොට ගණන වැඩි වෙලා විභවාන්තරයේ වැඩි වුණොත් ඒකේ ගලන කරන්ට් එක ධාරාව අඩු වෙන බවයි මම මේ ඔබට කියන්නේ. ඒ නිසා මතක තියාගන්න මේකේ අපිට මේ සම්බන්ධතාවයේ මත IS IP සහ IS කියලා අපිට මිනුමක් ගන්න පුළුවන්. මේකට ගලන ධාරාව IP, එතන ගලන ධාරාව IS. එතකොට මේ කියන තොරතුරුත් එක්ක විශේෂිත සමීකරණයක් තියෙනවා පුතේ ඔබට ඉගෙන ගන්න. ඒ සමීකරණය තමයි NP බෙදීම NS සමානයි ඒකටම ගැලපෙන විදිහට VP බෙදීම VS. වැඩි වෙන පොට ගාන වැඩි වුණොත් විභවාන්තරය වැඩි වෙයි. පොට ගාන ද්විතීයිකයේ පළමු එකට වඩා අඩු වුණොත් විභවාන්තරයද අඩු වෙයි. ඒ දෙන්න අනුලෝමව තියෙන්නේ. පොට ගණන සහ විභවාන්තරය අනුලෝමයි. මේ දෙන්න අතර සම්බන්ධය තියෙන අනුලෝමයි. මේ දෙන්න අතර සම්බන්ධය අනුලෝමයි.
අනුලෝමයි. පොට ගණන වැඩි වෙනකොට විභවාන්තරය වැඩි වේ. පොට ගණන අඩු වෙනකොට විභවාන්තරය අඩු වේ. මේ දෙන්න අතර තියෙන සම්බන්ධය අනුලෝමයි. හැබැයි විභවාන්තරයත් එක්ක ධාරාව මේ විභවාන්තරයත් එක්ක ධාරාව අපි සැලකුවොතින් එතන තියෙන්නේ විභවාන්තරයේ වැඩි වෙනකොට ධාරාව අඩු වේ. විභවාන්තරය අඩු වෙනකොට ධාරාව වැඩි වේ කියන ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා මේ සමීකරණේ ධාරාවේ අනුපාතය ප්‍රතිවිරුද්ධව සම්බන්ධ කරනවා IP බෙදීම IS කියලා අරගෙන මේ සමීකරණය ඔබට මේ පාඩමේදී අවශ්‍ය වේවි. මේ කියන උපාංගය අත්‍යවශ්‍ය වේවි මේ සංඝටකය. මේ උපාංගය වැදගත් වේවි. එතකොට මේ විදිහට කතා කරන මේ කියන පරිණාමක ප්‍රධාන වර්ග දෙකක් පාවිච්චි කරනවා පුතේ මේකේ. මේකට යටින් එන තොරතුරු ටිකක් අපි ගමු. ප්‍රධාන වර්ග දෙකක් අපි පාවිච්චි කරනවා. ඒ වර්ග තමයි අපි පාවිච්චි කරන වර්ග අපි ගත්තොත් පරිණාමක වර්ග. මොන එතනින් පස්සේ අපිට එන වර්ග පරිණාමක වර්ග. පරිණාමක වර්ග පුතේ දෙකක් තියෙනවා. ඒ වර්ග දෙක අපි හඳුනගන්නේ රූප සටහනක් හඳිනකොට අපි දැනගන්න ඕනේ NS NP වලට වඩා NS වැඩි නම් NS වැඩි නම් පොට ගණන ප්‍රාථමික දඟරේ ප්‍රයිමරි සෙකන්ඩරි ප්‍රාථමිකයේ ද්විතීයිකයේ ප්‍රාථමිකයේ පොට ගන්නට වඩා ද්විතීයිකයේ පොට ගණන වැඩි නම් ද්විතීයිකයේ මේ පැත්ත S පැත්ත ද්විතීයිකයේ වැඩි නම් අපි ඒකට කියනවා වෝල්ටේජ් එක වැඩි වෙන නිසා VP වලට වඩා VS විශාල නිසා අපි කියනවා අධිකර පරිණාමකයක්. අධිකර පරිණාමකයක් කියලා අපි යාට කියනවා. මේ පොට ගණන ද්විතීයිකයේ වැඩි වෙන විට විභවාන්තරයද වැඩි වෙන නිසා අධිකර පරිණාමකයක් ලෙස හඳුන්වනවා. විභවාන්තරය වැඩි කරගන්න යා පාවිච්චි කරනවා. එතකොට විභවාන්තරය වෙනස් කරව ගන්න උපාංගය තමයි පරිණාමකයක පරිණාමකයේ කාර්යය එහෙමයි. දැන් ඔකට ඊළඟ හැමෙන්නේ ටියුට් එකේ මේව තියෙනවා. තේරෙනවනේ විභාගේ ලඟ වුණා කියලා පුතේ මේව උඩින් පල්ලෙන් අපිට මට තේරෙන්නේ නැහැ ඒක දුවන්න මම එහෙම කැමති ගුරුවරයෙක් නෙමෙයි. ඒ නිසා මේක සාධාරණයක් කරගන්න මේ ඔයගොල්ලෝ අර ඩයිනමෝ මෝටර් තියෙන පාඩමේ කොටසක තොරතුරු ටිකක් මේ දෙන්නේ. ඔබ මේ අන්තිම හරිය ඔබ සාකච්ඡා කරගෙන යන්නේ පාඩම් වල ඔබට වැදගත් දේවල් ඔක්කොම වගේ කියලා දීලා තියෙනවා. ඒක චූටි තව දේවල් ටිකක් ඒවා එකතු කරගන්න විද්‍යාව උසස් පෙළට සයන්ස් වලට මේව ඕන වෙනවා ඒකයි වැඩියෙන්ම. රයිට්. මේ පැත්තේ ඕකේ වෙන්න පුළුවන් අනිත් එක තමයි NP වලට වඩා NS කුඩා වෙන්න පුළුවන් පුතේ. අපේ හෑන්ඩ් ෆෝන් චාර්ජර් එකක ආරෝපකයක තියෙන මේ විදියට. ප්‍රාථමිකයේ පොට ගන්නට වඩා අපේ ජැක් කරන ෆෝන් එකට ගහන ඒ ජැක්කුව හා සම්බන්ධ දඟරයේ පොට ගණන අඩුවෙන් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? VP වලට වඩා VS අඩු වෙනවා. අන්න ෆෝන් එකේ හෑන්ඩ් ෆෝන් එකට ලැබෙන වෝල්ටේජ් එක අඩු වෙනවා. සමහරට අපි ගෙදර පාවිච්චි කරන්නේ 230 නේ පුතේ. ෆෝන් එකට දෙන්නේ වෝල්ට් 3ක් වෙන්න පුළුවන්. 230 වෝල්ටේජ් එක ෆෝන් එකට අපි දෙනවා 3කට. මම මේ දවසකුත් ඔබට කියලා දුන්නා විදුලිය සම්බන්ධව නැවත මේ මතක් කිරීමක් කරන්න චුට්ටක් අවධානය තියාගන්න පුතේ. එතකොට මේකේ ප්‍රතිඵලයක් විදිහට මොකද වෙන්නේ? අධිකර පරිණාමකයක් නෙමෙයි එතන එනවා අවකර පරිණාමකයක්. ඒකේ කරන්නේ විභවාන්තරය වෙනස් කරවා ගැනීම. පරිණාමකයක ක්‍රියාව. විභවාන්තරය වෙනස් කිරීම. මේකේ කාර්යය තමයි විභවාන්තරය වෙනස් කිරීම. වෙනස් කරන්න පුළුවන්, අඩු කරන්න, වැඩි කරන්න පුළුවන්, අඩු කරන්න. වැඩි කරයි. මේකේ V අඩු කරයි. හොඳට බලන්න පුතේ. මේ අධිකර පරිණාමකයක් කියලා කියන්නේ විභවාන්තරය වැඩි කරන එක්කෙනා. අවකර පරිණාමකය කියන්නේ විභවාන්තරය අඩු කරන එක්කෙනා. විභවාන්තරය වැඩි කරන්න විභූහීය වෙනස මේ තියෙන්නේ. විභවාන්තරය වැඩි කරන්න විභූහීය වෙනස. විභූහ වෙනස ප්‍රාථමිකයට වඩා ද්විතීයිකයේ පොට ගණන වැඩි. වෙන මොකක්වත් නෙමෙයි පුතේ මේකේ තියෙන්නේ. මේ තියෙන්නේ පුතේ අවකර එකක්. අවකර පරිණාමකයක්.
230ට වඩා මේ කහපාට අග්‍ර හරහා මේ ලැබෙන කහපාට අග්‍ර හෝ මේ ලැබෙන මේ අග්‍රයත් එක්ක මෙන්න මේ දුපුරු පාට පේන මේ අලු පාට පේන අග්‍රයත් එක්ක මේ කහපාට හෝ අනිත් කහපාට හෝ සම්බන්ධ කරපුවාම ලැබෙන තොරතුරු වෝල්ටේජ් එක අඩු එකක්. අවකර පරිණාමයක් අපිට මේ තියෙන්නේ. පොට ගන්න අඩුවෙන් තියෙන්නේ. ඒ නිසා පොට ගණන තමයි මේක තමයි විවූහීය බලපෑම. විවූහ වෙනස. විවූහ වෙනස. එතකොට මේ තියෙන්නේ ප්‍රාථමිකයට වඩා ද්විතීයිකයේ විභවාන්තරය වැඩි, ප්‍රාථමිකයට වඩා ද්විතීයිකයේ විභවාන්තරය අඩු. මේ තියෙන්නේ කාර්ය වෙනස. කාර්ය වෙනස. කාර්ය වෙනස ඇහුවොත් ඒක ලියන්න. විවූහීය වෙනස ඇහුවොත් මේ දෙන්නගේ අවකර සහ අධිකර මේක ලියන්න. දැන් අපිට යන ඕක අඳින්න ඕනේ රූප සටහනක. රූපයක අඳිනකොට මෘදු යකඩ වලය ඇඳා අධිකර පරිණාමකයක ද්විතීයිකයේ පැත්ත වැඩි කරන්න ඕනි. ඒ නිසා මේ පැත්තේ අපි පොඩියට ඔහොම පෙන්නුවා. ඔන්න. අපි ওই විදිහට ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගලනවා කියලා පෙන්නුවා. සම්බන්ධතා නැහැ කියලා පෙන්නුවා අනිත් දඟරෙත් එක. ඒකේ පොට ගණන වැඩි කරනවා. රූප සටහනේ ඔබට පේනවා ප්‍රාථමිකයේ P පැත්තට වඩා ද්විතීයිකය පොට ගණන වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ඒකේ වෝල්ටේජ් එක වැඩි අගයක් විදිහට එනවා. මෙච්චරයි පුතේ. මේකට අපි දානවා අකුරක් T. T transformer පරිණාමක. transformer. TRA transformer. AR transformer පරිණාමකය. අවකර එකක් අපි අඳිනකොට මෘදු යකඩ වලය ඇඳා ඒකට අපි සම්බන්ධ කරනවා මේ විදිහටම දඟරය ප්‍රාථමිකයට වඩා ද්විතීයිකයේ අඩු කරන්න ඕනි. මේකේ වැඩි කරලා පෙන්නනවා. ඔන්න ඒකට ප්‍රත්‍යාවර්ත ධාරාවක් සම්බන්ධ කරලා ඒකේ ප්‍රාථමික දඟරයේ තියෙන බව පෙන්නනවා. සම්බන්ධතා අනිත් දඟරයත් එක්ක නැත. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මෙතන මෙහෙම අඩුවෙන් පෙන්නනවා. අපි දඟරය ඒ විදිහට ගත්තපුවාම එතන වෝල්ටේජ් එක මේ VS එතන වෝල්ටේජ් එක අඩුයි. VP වලට වඩා VS අඩුයි. VP වලට වඩා VS වැඩි. අධිකර අවකර විවූහීය වෙනස දඟරේ පොට ගණන වැඩි වුණා. ප්‍රාථමිකයට වඩා ද්විතීයිකය නිකන් ලියන්නේ නැහැ පුතේ වැඩි වුණා කියලා. ප්‍රාථමිකයට වඩා ද්විතීයිකයේ පොට ගණන අඩුවීම විවූහීය වෙනස. තේරෙනවද පුතේ කියන දේ? ඔය පාවිච්චි කරන අවස්ථා හොයලා බලන්න වෝල්ටේජ් එක වැඩියෙන් අවශ්‍ය වෙන රූපවාහිනියක අපිට මේවා ඕන වෙයි. කම්පියුටර් එකක සමහරලාට ගන්න වෙයි. සමහරලාට අපේ CFL බල්බ් එකකට ගන්න වෙනවා මේවා. CFL බල්බ් එකකදී පුතේ ඒක පත්තු වෙන වෝල්ටේජ් එක වැඩි කරලා ගන්න ඕනේ. ඊළඟට ප්‍රතිදීපන පහනක් අපිට ගන්න පුළුවන්. ප්‍රතිදීපන පහනක වෝල්ටේජ් එක වැඩි කර ගන්න ඕනේ. සමහරලාට විදුලි බලාගාරයක නිෂ්පාදනය කරන විදුලිය. ඒක විභවාන්තරය වැඩි කර ගන්න වෙනවා ඈතට ගෙනියන්න. තේරුණා නේද? ඈතට ගෙනියන්න. ඈතට ගෙනියනකොට අපි ගොඩාක් වෙලාවට පාවිච්චි කරන අධිකර පරිණාමකයක ප්‍රතිඵලයකින් තමයි පුතේ ඈතට ගෙනියන්නේ. එතකොට අධිකර පරිණාමකයක් පාවිච්චි කරපුවාම ඒකේ විභවාන්තරය වැඩි වෙන නිසා ධාරාව අඩු වෙනවා. එතකොට හයි ටෙන්ෂන් ලයින් කියලා උඩින් ඇදපු ඒ වගේ ශක්තිය විභවාන්තරයේ 1 ලක්ෂ ගණන් තියෙන්න පුළුවන්. හැබැයි කරන්ට් එක තියෙන පුතේ දශම ගන්න. ඔයගොල්ලෝ කියයි එහෙනම් සර් අල්ලන්න පුළුවන්ද? අල්ලන්න බෑ පුතේ. විදුලි ධාරාව නිසා වෙන්නේ පිච්චෙන එක. ඒ ක්ෂණික තාපයක් උපදිනවා. කරන්ට් එක ධාරාව වැඩි වුණොත් විදුලි ඇම්පියර් රගය වැඩි වුණොත් එතන වෙන්නේ තාපයක් ජනනය වෙන ක්ෂණිකව. එතකොට ගිනි ගන්නවා. තේරුණා නේද? ඊළඟට විභවාන්තරය වැඩි වුණොත් විශාල ශක්ති බලපෑමක් ශක්ති විභවයක් හරහා බලපෑමක් වුණත් අපේ ශරීරයේ ස්පර්ශ වුණොත් ඒ ශක්තිය අපේ ශරීරය හරහා යනකොට අපිට ඔරොත්තු නොදී අපේ ශරීරයේ ක්ෂණිකව විනාශ වෙලා පුපුරලා යනවා. ඒ අධික ශක්තිය නිසා. විභවාන්තරය කියන්නේ ශක්තිය පොතේ. ශක්ති වෙනස විභවය ශක්ති වෙනස. ඒ නිසා මතක තියාගන්න මෙතන ධාරාවට වඩා මෙතන ධාරාව වැඩි. මේකේ ධාරාව අඩුයි ධාරාව වැඩි. ගලන ධාරාව අඩුයි ගලන ධාරාව වැඩි. අවකර එකේ කරන්ට් එක වැඩි පුතේ. එහෙම එකක් තියෙනවා. අවකර එකේ. තේරෙනවනේ? එතකොට ඔය විදිහේ ස්වභාවයකින් අපි කතා කරන තොරතුරු ටික මේ ට්‍රාන්ස්ෆෝමර් එකක් ගැන ඔබෙන් විභාගෙදී අහුවොත් ඕව සම්බන්ධ මේ සමීකරණයෙන් ගණන් හදන්න තියෙනවට මේ සාධාරණයක් කරගන්න මේවැය තියෙන විවූහීය සහ කාර්ය වෙනස පිළිබඳව අදහසක් තියාගන්න. ජවය සමාන බව දඟර දෙකේ ජවය සමාන බව මෘදුයකට පතුරු වලයක දඟර දෙක පරිවර්ණය කළ දඟර තියෙන්නේ පුතේ මතක තියාගන්න. මෘදුයකට හරය ඔතලා තියෙන්නේ පරිවර්ණය කළ තඹ කම්බි කොයිල් කම්බි කියන ඒවා නිකන් ලියන්න එපා. සන්නායක රැහෙන් ඔතලා තියෙනවා කියලා දෙන්නේ නැහැ. ඒ වාගෙන් සම්බන්ධ වෙච්ච වයර් දෙකලවර අරගෙන ඒව සුද්ධ කරලා ගන්නෙ.
අර මැලියම හූරලා තමයි පරිපතයකට අපි විදුලි ධාරාවට සම්බන්ධ කරන්නේ. මැලියම තිබුණොත් කරන්ට් එක යන්නේ නැති නිසා. ඒක සූරලා ඒක අයින් කරලා තමයි අපි මේ විදුලි ධාරාව පළවෙනි පරිපතය ප්‍රාථමික පරිපතයට දෙනවා, ද්විතීයික පරිපතය හරහා ලබා ගන්නවා. ප්‍රාථමික පරිපතයට අපි ගොඩක් වෙලාවට කියනවා මේකට කියනවා විශේෂ නමක් ප්‍රධාන පරිපතය. ප්‍රධාන පරිපතය කියලා කියනවා. ප්‍රධාන පරිපතය. දෙවෙනි දඟරය හා සම්බන්ධ පරිපතයට අපි කියනවා ප්‍රතිදාන පරිපතය. ප්‍රතිදාන පරිපතය. ප්‍රධානයක් කළොත් තමයි ප්‍රතිදානයක් තියෙන්නේ. මේකේ ධාරාවක් වැඩ කළොත් විතරයි ඒකේ ධාරාවක් තියෙන්නේ. මේ විදිහේ තොරතුරු ටිකක් ඔබ විශේෂයෙන්ම ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න පුතේ. ඕක අපිට වැදගත් වෙනවා විභාගෙදී. විශේෂ අවධානයක් තියාගන්න. ටියුට් එකේ තියෙන එකට අදාළ ප්‍රශ්න ඔබට දීලා තියෙනවා. ඔබ ඒවට පිළිතුරු ලියන්න. ඒක විශේෂ අවධානයක් තියාගන්න. right. අපි දැන් අද ඔය කියලා දීපු දේවල් වල තොරතුරු ටික මම මේකේ මකලා මම ඔබට උත්සාහ කරනවා කියලා දෙන්න මේ මෙහෙම දෙයක් ලෝකේ හොයාගත්තේ කොහොමද? මෙහෙම දෙයක් ලෝකේ හොයාගත්තේ කොහොමද? හරිනේ. ඒ ගැන චුට්ටි අවධානයක් තියාගන්න. මෙන්න මේ ඇටවුම විශේෂ අවධානයකින් බලන්න. හරිද? මේ අවධානය තියාගන්න. මිනිස්සෙක් මොකද කරේ? පුජ්‍යලයෝ ඒගොල්ලෝ මුදුයකට පතුරු ටිකක් ගත්ත පුතේ මේ පරීක්ෂණ. හරිද? පරිණාමකයක් බිහිවීමට නිර්මාණයට අදාළ පරීක්ෂණ. පරිණාමකයක් නිර්මාණයට අදාළ පරීක්ෂණ. ඕක තමයි මාතෘකාව. මොකක් හරි හේතුවත් මොකක් හරි දාගන්න බෑ අපි මේ අදහසක් මොකද්ද මේ කරන්න යන්නේ කියලා නේද? නැත්තම් දන්නේ නැහැ මොනවට ලියපු එකක්ද මොකද්ද මේ සර් උගන්වන්නේ කියලා. පරිණාමකය කියන්නේ මේ ව්‍යුහය කොහොමද හැදුනේ කියලා. මෙන්න මේ ව්‍යුහය හැදෙන්නේ මෙන්න මේ පදනම මත. මම මේ කියලා දෙන පදනම. මිනිස්සු ගත්ත පුතේ මුදියකට පතුරු මිටියක් ගත්තා. ඉතා සිහින්ව තියෙන මුදියකට පතුරු එකතු කරලා මිටියක් හදාගත්තා මේ විදිහට. ඔන්න ඔහොම මිටියක් හදාගත්තා. ඔන්න ඔය විදිහට මිටියක් හදාගත්තා. මේ තියෙන මුදියකට පතුරු මිටියක් මේක මෙහෙම තියෙනවා පතුරු මිටියක් තියෙනවා. පතුරු මිටියක් කොහොම හදාගත්තා? අරගෙන ඊළඟට මොකද කරේ? ඊළඟට කරේ පුතේ මේකට දඟර දෙකක් කොටාගත්ත වෙනම. මේ පැත්ත එක දඟරයක්, මේ පැත්ත එක දඟරයක්. මේ පැත්තට උතා ගන්නවා දඟරයක්. උඩින් ගත්තා. එහා පැත්තෙන් ගියා. මේන් ආව ඔන්නොහොම අපි උතා ගන්නවා මේ විදිහේ දඟර පොටවල් ටිකක්. ඔබට පේනවා මේ එක දඟරයක් මම මේ උතාගෙන යනවා. එහෙම උතාගෙන ගිහිල්ලා පොටවල් ටිකක් වැඩිපුර උතාගෙන ගිහිල්ලා ඒක ගන්නවා පුතේ. ඔය විදිහට උතාගෙන ගිහිල්ලා අපි තව ටිකක් කොතමු. ගිහිල්ලා එහා පැත්තෙන් ගන්නවා මෙන්න මේ විදිහට. මේ තියෙන එක පොටක් හිතුවා. වලයක් නෑ පුතේ මේ වලය නෑ. මිටියක් ගත්තා. මිටියේ දඟරේ තුවා. ඔතල කොන් දෙක ගත්ත දෙපැත්තේ. ඉතින් පරිවර්ණය කළ දඟර මේ ගත්තේ. ඊළඟට කරේ තවත් දඟරයක් පොඩ්ඩක් එහයින් ඔතා ගත්තා. හරි නේද? මේකේ විදියටම ওই විදියට අපි ඔතා ගත්තා කියමුකෝ. ඔන්න ඔහොම ඔතලා ගත්තා. දැන් දඟර තියෙන ඔබට දෙකක්. මේ පරිවර්ණය කළ දඟර දෙකක්. පරිවර්ණය කළ දඟර. පරිවර්ණය කළ දඟර දෙකක් ගත්තා. අරගෙන පුතේ මේ තියෙන එකක්. මේ තියෙන තව එකක්. ඔබ දන්නවද කරපු දේ? මේගොල්ලෝ කරේ මොකක්ද? මෙන් එකකට අර ටෝච් බැටරි කෑලි ටිකක් මේකට සම්බන්ධ කරපු ටෝච් බැටරි නෙමෙයි නේ පුතේ වීලි කෝෂ ටිකක් මේකට සම්බන්ධ කරා. අපි හිතුව මේකට දානවා කියලා වීලි කෝෂ ටිකක්. ඔන්න ධන ඍණ සම්බන්ධ කරා. සම්බන්ධ කරන ගමන් ඒගොල්ලෝ විශේෂයෙන් සැලකිලිමත් වුණා මේ පරිපත වලට පුංචි ස්විච් එකක් දාලා තියාගන්න. පුංචි ස්විච් එකක් දාගත්තා. මෙන්න මේ තියෙන ස්විච් එක. දැන් කරන්ට් එකක් බැටරි කෝෂ සම්බන්ධ කරාට විදුලි ධාරාවක් ගලන්නේ නැහැ. විභවාන්තරයේ සැපයුම නැහැ. හරිනේ විභවාන්තරයේ සැපයුම නැහැ. අපි හිතමු මෙතන තියෙන එක වෝල්ටේජ් එක 6ක්. විභවාන්තරයේ වෝල්ට් 6ක කරන්ට් එකක් යවන්න හදනවා. ස්විච් එකක් විවෘතව තියෙනවා. ස්විච් එක සංවෘත කරන්න ඕනේ. සරලව හිතන්නේ මේ අමාරු වෙන්නේ නෙමෙයි. රයිට්. දැන් ඔය විදිහට තියෙන සිද්ධියේ හරහා අපි මොකද කරන්නේ? දෙවෙනි දඟරය තුල බලනවා කරන්ට් එකක් යනවද නැද්ද කියලා. අපි බලනවා මෙහෙම වෙනකොට ඒකේ කරන්ට් එකක් යනකොට මේකේ.
මෙතන තියෙන්නේ මතක තියාගන්න මේ මුලින්ම අපි විදුලි ධාරාව සපයන පරිපතය අපි දාන්නේ P කියලා. කලින් එකේ වගේ තමයි පුතේ නේ. ප්‍රාථමික දඟරයක් තියෙනවා අපි ඒකට කියනවා ප්‍රධාන පරිපතය. ප්‍රධාන පරිපතයක් ඒ තියෙන්නේ. ප්‍රධානී අපි ශක්තිය ප්‍රදානය කරනවා. ප්‍රදානය කරනකොට මේකේ මොකද වෙන්නේ කියලා හොයලා බලන්න. ඒකට සම්බන්ධ කරනවා. ඒකට කෝෂ දාන්නේ නැහැ පුතේ. ඒකට දානවා මැද බිඳු ගැල්වනෝමීටරයක් සම්බන්ධ කරනවා. ඒකේ කරන්ට් එකක් ගියොත් මේකෙන් පෙන්වන දිශාවත් එක්ක. මේ කරන්ට් එක යනකොට ඒකේ කරන්ට් එකක් හැදුනොත් ප්‍රේරණය වුණොත් අපිට පුළුවන් කෙලින්ම තීරණය කරන්න කරන්ට් එකක් යනවා කියලා. තේරෙනව නේද? ඒක අපි දන්නේ නැහැ. වෝල්ටේජ් එක අපි දන්නේ නැහැ. වෝල්ටේජ් එක අර 6ට වඩා වැඩි වෙන්නත් පුළුවන්. එතකොට අධිකරයි පොට ගන්න වැඩි වෙලා. එහෙම නැත්නම් අඩු වෙන්නත් පුළුවන්. එතකොට අවකරයි පොට ගන්න මෙතනට වඩා මෙතන අඩු වෙලා. එහෙම හිතන්න. හැබැයි වෙන්නේ මොකද කියලා තාම දන්නේ නැහැ. විභවාන්තරය කීයද කියලා කතා කරන කණි වෙන්නේ මොකද කියලා බලන්න එපා නේ පුතේ. ඔබ දන්නවද? මෙයා ප්‍රධානී වෙනකොට මේකට අපි කියන්නේ ප්‍රතිදාන පරිපතේ. ප්‍රතිදාන පරිපතය තුල විදුලි ධාරාවක් ගලන්න නම් ස්විච් එක සංවෘත කරන්න ඕනේ. ඔන්න ස්විච් එක සංවෘත කරනවා. සංවෘත කරනකොටම පුතේ තේරෙනව නේද? සංවෘත විට ස්විචය හරිද? මම මෙතන සංකේතයක් දාන්න පුතේ ස්විචයේ සංවෘත විට. මෙහෙම තිබුණොත් ස්විච් එක මේ ස්විච් එක එහෙම තිබුණොත් මේ ස්විචේ මෙහෙම වුණොත් ඔබ දන්නවද වෙන දේ? එතකොට වෙන්නේ පුතේ මේ පැත්තේ ගැල්වනෝමීටරේ අර තියෙන සූචකය මැද තියෙන G අකුරත් එක තියෙන කටුව මෙන්න මෙහෙම බිඳුව තිබිච්ච තැනින් මෙහෙම එක පාට මේක පැත්තකට යනවා ඩොග් ගාලා. මේ මැද තියෙන කටුව ගිහිල්ලා මේක එහෙම බිඳුවෙන් ඈතට ගිහිල්ලා ආයෙත් හැරිලා එනවා අනිත් පැත්තෙන් ආපහු බිඳුව දක්වා. එක පාටම කටුව මෙහෙම ගිහින් ස්විච් එක සංවෘත කරන මොහොතේදී නැවත ආයි බිඳුවට එනවා. විදුලි ධාරාවක් ස්විච් එක සංවෘත කරලා තිබුණාට ඒකේ කරන්ට් එකක් ගියාට මේකේ ප්‍රතිඵලය දෙන්නේ ස්විච් එක සංවෘත කරන වෙලාවේ විතරයි. අර පුංචි පුතේ අපි ඒකට කියනවා මේ අර උත්තේජයක් ඇති වෙනවා කියලා. මේකේ කරන්ට් එකේ මේකේ විදුලි බලපෑමේ වෙනසක් ඇති වෙන මොහොතේ තමයි එයා ශනිකව කරන්ට් එකක් ඇති කරගන්නේ. පැහැදිලි? කරන්ට් එකක් ඇති වෙන්නේ. ඒ නිසා විදුලි ධාරාවක් දිගටම ගැල්වනෝමීටරේ නොපෙන්මයි ස්විචේ සංවෘත කරන මොහොතේදී පමණක් සූචකයේ උත්ක්‍රමණය වී ශුන්‍යයට පැමිණේ. නිරීක්ෂණය එහෙමයි ලියන්නේ. ස්විචේ සංවෘත කරන මොහොතේදී පමණක් ගැල්වනෝමීටර සූචකයේ උත්ක්‍රමණය වී නැවත ශුන්‍යයට පැමිණේ. එක දිගට ප්‍රාථමික දඟරේ විදුලි ධාරාවක් ගලා ගියද ද්විතීක දඟරේ එවැනි ධාරාවක් පවතිනු නොලැබේ. එහෙම තියෙන්නේ නැහැ. ස්විච් එක සංවෘත කරන වෙලාව විතර ටුක් ගාලා ගිහලා ආයි බිඳුවට එනවා. සත්‍ය සිද්ධියක් පුතේ මේවා හදන්න පුළුවන්. හරිනේ? රයිට්. ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඊගාවට අර ඊළඟ පාඩමේ තියෙනවා. එතකොට මේකේ ඊළඟට ළමයා මොකද කරන්නේ? දෙවෙනි අවස්ථාවක් අපි යනවා. මේ පළවෙනි අවස්ථාව. ඊළඟට දෙවෙනි අවස්ථාවකට අපි යනවා. දෙවෙනි අවස්ථාව තමයි තරුවක් දාලා ඒක නැවත මේ ස්විච් එක විවෘත කරනවා. ඒක යමු මෙතනින් එතනට. මේකෙන් ගිහිල්ලා හරියන්නේ නැහැ නේ පුතේනේ. මේකෙන් මේකට යමු. විවෘත එක සංවෘත කළා ප්‍රතිඵලය සංවෘත එක මෙතනින් මෙතනට එන්නේ. එයාගෙන් මෙහෙම වුණා, මෙයා එහෙම කළා. ඔබට තේරෙනවා. එතකොට සංවෘත ස්විචේ විවෘත කිරීමේදී විවෘත කරනවා. ආපහු කරන්ට් එක මේ යන්නේක වළක්වන්න. මේක විවෘත කරනකොට නැවතත් පුතේ මේ සූචකයේ උත්ක්‍රමණය වෙනවා. ඒ වෙන්නේ මේ විදිහේ තියෙන ගැල්වනෝමීටරේ සූචකය බිඳුවට ආපු ස්විච් එකය නැවත අනිත් පැත්තට ගිහිල්ලා මේ පැත්තට ගිහිල්ලා නැවත බිඳුවට එනවා. ඔබට පේනවද දන්නේ මේ වෙනස? කරන්ට් එකක් මේකේ යවන්න පුළුවන්. මොකද කරන්න ඕනේ? මේ ස්විච් එක ඔන් ඔෆ් කර ඉන්න ඕනේ. ඔන් කරනවා ඔෆ් කරනවා ඔන් කරනවා ඔෆ් කරනවා ඔන් කරනවා ඔෆ් කරනවා ඔන් කරනවා ඕක කර ඉන්න පුතේ. මේකේ කරන්ට් එකක් හදාගන්න පිස්සුවේ අපිට නේද? එතකොට මේක කරන්ට් එකක් එක පැත්තකට යනවා ආයි අනිත් පැත්තට යනවා ආයි යනවා සංවෘත කරනකොට ගියා විවෘත කරනකොට අනිත් පැත්තට ගියා සංවෘත කරනකොට විවෘත කරනකොට කරන්ට් එක ප්‍රතිවර්ත්‍ය ධාරාවක් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ඇති වෙනවා ස්විච් එක විවෘත සංවෘත කරනකොට. හේතුව තමයි
තේරෙනවනේ. උත්තේජනය මත තමයි කරන්ට් එක ප්‍රේරණය වෙන්නේ. වෝල්ටීයතාව ප්‍රේරණය වෙන්නේ. උත්තේජනය වෙන්න කරන්ට් එක වෙනස් වීමක් වෙන්න ඕන. විද්‍යුත් ජාමක බලයේ විචලනයක් වෙන්න ඕන. විද්‍යුත් ජාමක බලයේ විචලනය මත තමයි විද්‍යුත් ජාමක බලය විචලනය මත තමයි දෙවෙනි දඟලේ කරන්ට් එක ඇති වෙන්නේ. මේ ප්‍රතිඵලයක් දෙන්න මේකෙන් ඒකට ප්‍රතිඵලයක් දෙන්න වැදගත් වෙනවා විද්‍යුත් ගාමක බලයේ විචලනයක් තියෙනවා. විචලනය වැදගත්. විද්‍යුත් ජාමක බලයේ විචලනයක් පවත්ව ගන්න අපිට ලේසි වෙන්නේ මේ තියෙන සරල ධාරාවකට නෙමෙයි මේක පුළුවන් වෙන්නේ කරගන්න ප්‍රත්‍යාවර්ත ධාරාවකට. මේකේ තියෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් නෙමෙයි සරල ධාරාවක්. සරල ධාරාවකින් මේ ට්‍රාන්ස්ෆෝමර් එකක් වැඩ කරන්න බෑ. මේ ට්‍රාන්ස්ෆෝමර් එකට ඔබ හිතන්න මෙන්න මේ තියෙන පරිණාමකයේ ප්‍රාථමික දඟරයට මේ පළවෙනි දඟරයට ප්‍රයිමරි කොයිල් එකට කෝෂ සම්බන්ධ කරා නම් අර විදියට කෝෂ යෙදුවනම් මේ කෝෂ ටික මෙතන යෙදුවනම් අර වෙච්ච වැඩේ තමයි මේකෙ වෙන්නේ. ස්විච් එක ඔන් කරන වෙලාවේ කරන්ට් එකක් යනවා ආයි බිඳුවට එනවා. ස්විච් එක විවෘත කරන වෙලාවේ ආයි කරන්ට් එකක් යනවා විරුද්ධ පැත්තට යනවා ආයි බිඳුවට එනවා. විරුද්ධ පැත්තට යන. ඒ නිසා විදුලි ධාරාවක් අපිට පවත්වගෙන යන්න මේ ව්‍යුහය මේ කියන පරිණාමකයක් ක්‍රියා කරන්නේ සරල ධාරාවකට නොවේ. ප්‍රත්‍යාවර්ත ධාරාවක් සඳහා පමණයි පරිණාමකයක් ක්‍රියා කරන්නේ. ඒ නිසා පරිණාමකයක ක්‍රියාව පවත්වාගෙන යන්න ප්‍රත්‍යාවර්ත ධාරාවක් වැදගත් බව මේකේ කියවෙනවා. එතකොට ඒ නිසා මිනිස්සු මොකද කරේ? මේ කියන කෝෂ සම්බන්ධය මේ කෝෂ ඉවත් කරලා කෝෂ වෙනුවට ගත්තා මොනවද? මෙන්න මේ කෝෂ වෙනුවට අපි පාවිච්චි කරා ප්‍රත්‍යාවර්ත ධාරා සැපයුම. සැපයුම ලබා දීම. ඇයි මේකේ කරන්ට් එකක් ඇති වෙන්නේ පුතේ? ස්විච් එක ඔන් ඔෆ් කරනකොට විතරනේ සරල ධාරාවක් තිබ්බනම් ඕක කරදරයිනේ. ඒ නිසා ප්‍රත්‍යාවර්ත ධාරා සැපයුම ලබා දුන්නා නම් මේකට ප්‍රාථමික දඟරේට මේන්න මේ වගේ කටයුතු කරනු ඇත. මෙහෙම වුණා නම් මේ ප්‍රතිඵලය දෙනු ඇත. මේ තියෙන ප්‍රත්‍යාවර්ත ධාරාවක් දීලා. එතකොට සරල ධාරාවක් නෙමෙයි පුතේ. මෙතනට කෙලින් ප්‍රත්‍යාවර්ත ධාරාවක් දුන්නා නම් මේකේ කරන්ට් එකක් ඇත්තටම විභවාන්තරය අඩු හෝ වැඩි වෙන විදිහට දඟරේ පොට ගන්න මත වෙනස් වෙන එකක් හැදෙනවා. මිනිස්සු මොකද කරේ? මේ හොයාගත්තු දේ කෙලින්ම මේ නිර්මාණයක් කරන්න පාවිච්චි කරලා ලෝකයට ට්‍රාන්ස්ෆෝමර් හේවත් පරිණාමකය හඳුන්වලා දීලා තියෙනවා. ඒක අපි පාවිච්චි කරනවා එදිනෙදා කටයුතු වලදී ගෙදර තියෙන විවිධ උපකරණ වලට සහ විශේෂයෙන්ම ගම්මාන වලට හෝ විදුලි බලාගාරයකින් විදුලිය සපයා ගන්නකොට ඒවැ අවශ්‍ය විභවාන්තරය අඩු වැඩි කරගන්න මේ කියන මෙන්න මේ කියන උපාංගය මිනිසුන්ට අතිශය ප්‍රබල සහ වටිනාකමක් තියෙන එකක්. පරණ කැඩිච්ච ටීවී හෝ මොනවා හරි උපකරණයක මේ විදිහ එකක් තිබුණොත් ඔබේ ගෙදර ඔබ ගලවලා ඔබේ කාමරේ කිසියම් පුංචි විද්‍යාගාරයක මේ විදිහ එකක් තියාගන්න මේක අතිශය වැදගත්. නිකන් හරි බලන්න ඔබට මේ විදිහ එකක් තියාගන්න. එතකොට මම මේ පුංචි කාලයක් ඔබට අරගෙන පරිණාමකයක් සම්බන්ධව කියලා දුන්නේ. පරිණාමකයේ සූත්‍රය මතක තියාගන්න. පරිණාමකයේ ජවයේ සමාන බව දඟර දෙකෙන් කාර්ය කරනකොට V සහ I අතර ගුණිතය VI P සමාන VI කියන ගුණිතයේ සමාන බව ඒ සමීකරණ අපි කලින් ඉගෙනගෙන තියෙන පාඩමකින් ඒ සමානතාවයේ මත ධාරාව ප්‍රතිවිරුද්ධව ප්‍රතිලෝමව සම්බන්ධ වෙන බව ඔබ මතක තියාගන්න. ප්‍රතිලෝමව හරිනේ මෙතන මේ මැකිලා පුතේ ප්‍රතිලෝමව සම්බන්ධ වෙන බව ප්‍රතිලෝමයි හරිද? ඒ ප්‍රතිලෝම ස්වභාවයත් එක්ක මේ සම්බන්ධතාවය අපිට ගොඩනගා ගන්න පුළුවන් විවිධ ගැටලු විසඳන්න. ඒකේ පරීක්ෂණාත්මක නිර්මාණයට අදාළ තොරතුරු තමයි නිර්මාණයට පරිණාමකයක් නිර්මාණය කරන්න වැදගත් වෙච්ච තොරතුරු ටිකක් තමයි මේ තියෙන්නේ. ඒකට තියෙන්නේ මේ තියෙන්නේ මෘදු යකඩ පතුරු. මෘදු යකඩ පතුරු. මෘදු යකඩ පතුරු මිටියක් අරගෙන ඒක හදාගෙන ඒකේ දඟර දෙක උතල සරල ධාරාවක් තමයි ප්‍රාථමික දඟරේ දීලා තියෙන්නේ. ඒකෙන් ස්විච් එක සංවෘත විවෘත කරනකොට විතරයි අපිට ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. අනිත් හැම වෙලාවකදීම ශුන්‍ය තත්ත්වයටපත් වෙන නිසා මේක එච්චර ප්‍රබලතාවයකින් ප්‍රයෝජන ගන්න බැරි නිසා සරල ධාරාව වෙනුවට ප්‍රත්‍යාවර්ත ධාරා සැපයුමක් අපි කරා නම් මේ විදිය ඇටුමක් විදියට මේක සංවර්ධනය කරලා පාවිච්චි කරන එකයි මේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි අද දවසේ ඔය උගන්වපු දේවල් ඇති ඕගොල්ලෝ විභාගයකුත් යන නිසා බලන්න පුළුවන් වෙලාවට මේක බලලා පුංචි අදහසක් දාගන්න මේ තොරතුරු ටික රචනය කරගන්න පුංචි වෙලාවක් අරගෙන ඒක මේ කරගන්න එපා. ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න පුතේ. විලා ගන්න එපා ඉක්මනට.
හරි. රචනය කරගන්නකොට මේ තොරතුරුත් එක්ක ඔබට කලින් මේ සටහන තිබුණා ඇති මට කලින් ස්ක්‍රීන්ෂොට් එකේ ඊට පස්සේ මේ ටික තොරතුරු දාගන්න ඊළඟ දවසේ මම ඕගොල්ලන්ට දාරිත්‍රකයක් සම්බන්ධ වෙන විදිය දාරිත්‍රකයක් පරිපතයක යොදා ගන්න සහ ඒකෙන් කරන කාර්යයන් පිළිබඳ පුංචි අදහසක් දෙනවා පේපර් වල මේ විදිය තොරතුරු තියෙන්න පුළුවන් කලබල වෙන්නේ නැතුව මේ විදිය තොරතුරු අහන්න පුළුවන් අධිකර අවකර පරිණාමකයක් හොයාගන්න හැටි ඒකේ ව්‍යුහීය වෙනස සහ ඒ රූප සටහන් මෙතන තිබුණ මැකුව මම ව්‍යුහීය සහ කෘත්‍යමය වෙනස මේවා ගැන විශේෂ අවධානයක් තියාගන්න අපි ඊළඟ දවසේ හම්බෙමු එතෙක් ඔබට සුවදායි සතියක් විභාග හොතට උත්තර ලියන්න කල්පනාවෙන් වැඩ කරන්න ආයිබෝවන්